අයිබෝන් සුබ දවසක් හැමෝටම. එවනම් අපි මේ වීඩියෝ එක මම උත්සාහ කරන දවසේ කතා කරන්න. පසුගියදානේ මාව අපෝ සාමාන්‍ය පෙළ 2021 විභාගයට අදාළව පැවති ICT එහෙම නැත්නම් චතුරාර්ය සයන්ස් තාක්ෂණයේ පේපර් එක සාකච්ඡා කරන්න. ඉතින් මම හිතන්නේ සෑහෙන බලාපොරොත්තු ගොඩක් තියාගෙන විශාල පිරිසක් විභාගය ලිව්වා. ඒත් එකම ඊගාව අවුරුදුවේදී මේ විභාගෙ මුව දෙන විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි වීඩියෝ එක මම කරන්නේ. මේ වෙද්දී විභාගය අවසන් දවස් කීපයක් වෙනවා. නමුත් මම මේ වීඩියෝ එක නිකුත් කරේ නැහැ ඔයාලට. මොකද ඔයාලට තනියම මේකට උත්තර හොයාගන්න අවශ්‍යයි. ඉතින් ඒ උත්තර හොයාගන්න ඇති මේ වෙනකොට. ඒ නිසා ඒ උත්තරත් එක්ක චෙක් කරලා බලන්න පුළුවන් මේ වීඩියෝ එක නරඹලා ඔයාලට. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. මම සාකච්ඡා කරනවා 2021 O level විභාගයේ ICT පේපර් එක. මේකේ පළමු ප්‍රශ්න පත්‍රයේ උත්තර මම ඔයාලට ලබා දෙනවා. මේ වෙලාව මම බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි පේපර් එක කතා කරන්න. ඉතින් ඔයාලා දන්න පළවෙනි පේපර් ලකුණු 40ක් හම්බ වෙනවා, දෙවෙනි ලකුණු 60ක් හම්බ වෙනවා. ලකුණු 60 වෙනුවෙන් අපි මේ පේපර් එක සාකච්ඡා කරලා බලමු. ඉතින් විභාගයේ උත්තර ලියපු අය බලන්න මේ වීඩියෝ එක. ඔයාලා ලියපු උත්තර දැන් මතක ඇතිනවාරයෙන් ඔයාලා තනියම මහන්සිලා උත්තර ලිව්වා. නිසා ඔයාලට මතක ඇතිවා. ඒ උත්තර ලියපු ඒවාත් එක්ක මතක් කරලා චෙක් කරලා බලන්න කොහොමද ඔයාලා මේකේ ලකුණු ලැබිලා තියෙන්නේ කියන එක සම්බන්ධව. ඒත් එක්කම අනාගතයේදී මේ විභාගය ලියන බලාපොරොත්තු වෙමින් ඉන්න විශේෂයෙන් 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ඉන්න දරුවන්ට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාලා ක්ලියර් කරගන්න එහෙම නැත්නම් පැහැදිලි කරගන්න ඔයාලට මොන වගේ ගැටලුද මේක අහලා තියෙන නිසා කොහොමද මේ ගැටලුවත් දෙන්නේ කියන එක. ඒත් එක්කම ඔයාලට අදහස ලබා ගන්න පුළුවන් වෙයි ලබන අවුරුදු විභාගයේදී මොන වගේ ව්‍යුහයක් මේ පේපර් එක හැදේවිද කියන එක. ඉතින් අපි කෙලිම වැඩේට යමු. ඒත් එක්ක මම කියන්නේ ඇත්තටම දැන් ඔයාලා මේ වෙනකල් ඔයාලා 10 පන්ති ICT කරන නැත්නම් 11 පන්ති ICT ගෙන ගන්න දරුවෙක් නම් මේ වීඩියෝ එක දිගටම බලන්න කලින් ඔයාලා පේපරේ උත්තර ලියා ගන්න. මේ වීඩියෝ එක සේව් කරගන්න, මේක ප්ලේලිස්ට් එකේ ඔයාලා සේව් කරලා තියාගන්න. පස්සේ බලා ගන්න. ඊට පස්සේ ඔයාලා උත්තර ලියලා මේ වීඩියෝ එක බලන්න. ඒක වඩා සාර්ථක වෙයි. නිකම්ම උත්තර ටික බලාගෙන ලියා ගන්නවට වඩා ඒක වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඔය විභාගය ලියපු කෙනෙක් නම් අනිවාර්යෙන් දිගටම බලන්න බලලා මේ දේවල් ටික හොඳින් ග්‍රහණය කරගන්න. හරි. එහෙනම් මම මුලින් බලාපොරොත්තු වෙන ඔයාලට පෙන්නන්න බහුවර්ණ පේපර් එක. එහෙම නැත්නම් පළමු ප්‍රශ්න පත්‍රයේ උත්තර මොනවද තියෙන්නේ කියන එක. අපි නම් ඒකට ගිහින් බලමු. හරි. මෙන්න මෙහෙම තමයි අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් බලා ගන්න මේ උත්තර ටික මේකෙන් බලා ගන්න මාක් කරගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ පළමු ප්‍රශ්න පත්‍රයේ උත්තර මාක් කරගෙන ඇති පැන්සලකින් හරි නේද? ඉතින් ඔයාලට පුළුවන් ඒ ටික බලා ගන්න. ඔයාලා ඒ අනුව ඒ ටික හදා ගන්න. ඉතින් මම මේකේ උත්තර ටික කියන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයත් එක්ක අරගෙන මේක බලා ගන්න. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පළමු ප්‍රශ්න පත්‍රයේ උත්තර කොහොමද අපි සමහර ගණන් තියෙනවා මේ ගණන් ටික හදාගත්තේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ උත්තර ටික බලා ගන්න මාක් කරගන්න. ඒ අනුව ඔයාලට හරි හරි සංඛ්‍යාව තීරණය කරන්න පුළුවන්. ඉතින් 10 11 පන්තියේ මේ දිනවල ඉන්න දරුවන්ට පුළුවන් උත්තර ටික මාක් කරලා ඊට පස්සේ මේකත් එක්ක චෙක් කරගන්න කොහොමද ලකුණු ටික ලැබුණේ කියන එක. මතක තියාගන්න මේ අනුමාන පිළිතුරු මේ තියෙන්නේ. මාකින් ස්කීම් එක ලැබෙනකොට සමහරවිට මොන හරි වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මේ උත්තර සියල්ලම හරි කියලා. සමහරවිට මාකින් ස්කීම් එක ලැබෙනකොට ඉංග්‍රීසි මාධ්‍ය, දෙමළ මාධ්‍ය, තව පේපර්ස් තියෙනවා. ඒවත් එක්ක කම්පෙයාර් වෙලා සංසන්දනය වෙලා එනකොට සමහර වෙලාව අවුරුදුව සමහර ප්‍රශ්න වල යම් යම් වෙනස්කම් වෙනවා. සමහරවිට වෙන්න පුළුවන් වෙනස තමයි සමහර ප්‍රශ්නයක සමහරවිට සියල්ලම උත්තර හරි වෙන්න වගේ එකක් වෙන්න පුළුවන්. ඒක තාම කලාතුරකින් වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ උත්තර ටික සියල්ලම හරි කියලා. ඔයාලා පුළුවන් ඔයාලත් එක්ක ඔයාලගේ උත්තරත් එක්ක මේක චෙක් කරලා බලන්න. හරි එහෙනම් ඒකට වෙලා ඇති මම හිතන්නේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් මේ වීඩියෝ එක පෝස් කරන්න. ඊට පස්සේ මේ උත්තර ටික බලා ගන්න. මේකින් එක බලන්න වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ එතකොට. හරි. එහෙනම් මම දෙවෙනි පේපර් එකට අපි යමු. ඉතින් දෙවෙනි පේපර් එක අපි බලලා ඉමුස්සරෝ. ඒ කරලා අපි ඒකේ ප්‍රශ්න මොනවද තියෙන කියලා කතා කරලා ඒවට උත්තර ගන්න උත්සාහ කරමු. හරි එහෙනම් මම දෙවෙනි පේපර් එකට යනවා. හරි. මම දරුවනේ මෙන්න මේ වගේ පේපර් එකක් ලැබුණා. මම පේපර් එක ලැබුණ වහාම මේක ස්කෑන් කරගෙන මේ වගේ PDF ඩොකියුමන්ට් එක හදාගත්තා. ඉතින් ඔයාලා කාට හරි ඕන නම් මට ඒක දෙන්න පුළුවන්. රයිට්. මේ තියෙන්නේ පේපර් එක අපි මේක කියලා බලමු. මුලින් දැන් ඔක්කොම ටික කියවගෙන යන්න පුළුවන් ඔයාලට මේක ලැබිච්ච ගමන්ම. පළවෙනි ප්‍රශ්නය සහ තෝරාගත් තවත් ප්‍රශ්න 4ක්ද ඇතුළුව ප්‍රශ්න 5කට පමණ පිළිසප යන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඇතුළත්ව තවත් ප්‍රශ්න 5කට 4කට. එතකොට ඔක්කොම ප්‍රශ්න වල උත්තර ලියන්න ඕන 5කට. තව ප්‍රදේශයක් අපිට දෙනවා මොකද්ද? පළවෙනි ප්‍රශ්නයට ලකුණු 20ක් හිමන අතර අනිකුත් සෑම ප්‍රශ්නයකටම ලකුණු 10 බැගින් නෙමෙයි. පළවෙනි ප්‍රශ්න 20ක් හම්බෙන අනිත් 10 ගන්න හම්බ වෙනවා. මේක ගොඩක් අය දන්නවා. ඉතින් 10 11 පන්ති ළමයි අනිත් අය දැනගන්න. පළවෙනි ප්‍රශ්න 20ක් හම්බ වෙනකොට අනිත් ඒවා ලකුණු 10 ගන්න හම්බ වෙනවා. ඉතින් අපි විෂය නම ළමයි අංකයත් මතක තියාගන්න 80 නේද? 80 තමයි අපි විෂය අංකය තියෙන්නේ. ඒවත් මතක තියාගන්න ඔයාලා උත්තර ලියනකොට අර කොළවල ලියන්න එහෙම තියෙනවා. නේද? ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන කොළ පොතේ. හරි.
ඉතින් ඒ අමතර කාරණේ අපි පොඩ්ඩක් ප්‍රශ්න දැන් බලමු. දැන් ප්‍රශ්නික බලමු. පළවෙනි ප්‍රශ්න අනිවාර්යයෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ මොනවද තියෙනවා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න ටික එකින් එක ඉස්සර බලාගෙන යනවා. මේ තියෙන ප්‍රශ්න අපි එකපාර බලමු. ප්‍රශ්න ටික ඔන්න පහක්. පස්වෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්න ඔන්නම මේ ටික වාටම බලා ගන්න පුළුවන්. හරි. දෙවෙනි ප්‍රශ්නේ ගාව පොඩ්ඩක් අපි නවතුමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේක බොහෝ විට අහලා තියෙනවා මේ නෙට්වර්ක් කොටසෙන්. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. 10 පන්ති කතා කරන පාඩමක්. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන එකේ පරිගණකයේ සම්බන්ධව කතා කරලා තියෙන ග්‍රැෆික්ස් කොටසෙන් එහෙම නැත්නම් බහුමාධ්‍ය කොටසෙන් අහලා තියෙනවා. තුන්වෙනි සහ තියෙනවා ICT සම්බන්ධිත නීතිමය තත්ත්වයන් සම්බන්ධව. පාඩම් තුනක වගේ එකතුවක් තියෙන්නේ. ග්‍රැෆික්ස් පාඩම නැත්නම් අපි කතා කරන බහුමාධ්‍ය පාඩම, නෙට්වර්ක් කොටසක් තියෙන නිරමතර ICT සහ සමාජීය පාඩම කොටසක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔයාලා කරලා දෙන ප්‍රශ්නේ පහුගිය වරදී තහ තිබ්බා. තුන්වෙනි එකේ තියෙනවා ඇක්සස් පාඩම, එහෙම නැත්නම් දත්ත පාදක පාඩම. ඔයාලා හැම කෙනෙක්ම කැමති ප්‍රශ්නයක් වගු කීපයක් දීලා අහන ප්‍රශ්නක් මේකේ තියෙන්නේ. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි එකේ තියෙන්නේ අන්තර්ජාල පාඩමේ. අන්තර්ජාලේ ඒ වගේ මේකේ කොටසක් තියෙනවා. ඉතින් HTML කොටස, අන්තර්ජාලය සහ HTML කොටස් දෙක එකතුවක් තමයි තියෙන්නේ. HTML ප්‍රශ්නේ පහලින් තියෙනවා. අපි ඒක බලාගෙන යනවා. මේ දෙක තියෙනවා. හරි. පස්වෙනි එකේ තියෙනවා ඔන්න වදන් සෙක්ස් මුදුකාංග කොටසෙන් ප්‍රශ්නයක් දාලා තියෙනවා මේ පාර. ගිය පාරත් ඒ වගේ කොටසක් තිබුණා. ඒ නිසා මේ පාරත් තියෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා සාමාන්‍යයෙන් අපි නිතර බලාපොරොත්තු වෙන Excel ප්‍රශ්න. පැතුරුම්පත් ප්‍රශ්නය. Excel ප්‍රශ්නයක් වෙන තියෙනවා. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේක කියලා බලන්න ටිකක් කියවන්න තියෙන ප්‍රශ්නක් මේකේ තියෙන්නේ. ගොඩක් දේවල් අනිත් ප්‍රශ්න කෙටි ප්‍රශ්න තිබුණේ. මේකේ තියෙන්නේ පරිගණකයේ ගුණ වාචනය කිරීම සම්බන්ධව කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරපු අර 10 පන්තියේ පාඩමක් තියෙනවා. මෙහෙයුම් පද්ධතිය ගුණ නිර්මාණය කිරීම සම්බන්ධ ඒක කොටසක් තියෙනවා. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියේ උපවේද මෘදුකාංග සම්බන්ධ පොඩි ප්‍රශ්නක් ඊගාවට තියෙනවා. ඊට අමතරව තියෙනවා මේකේ පද්ධතියක් සම්බන්ධ පොඩි ප්‍රශ්නක් තියෙනවා. පද්ධතියක් සම්බන්ධ ප්‍රශ්නක් මේකේ ඇතුළත් කරලා තියෙනවා. තොරතුරු පද්ධති පාඩම 11 පන්ති පාඩමක්. ඒ පාඩමේ ප්‍රශ්නේ ඒකට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් හත්වෙනි ප්‍රශ්නේ මේක අහලා තියෙන්නේ අපි 11 පන්තියේ පළවෙනි පාඩම ෆ්ලෝ chart. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරන පාඩමේ ක්‍රමලේඛ ලියීම කියන පාඩමේ 1 සහ 2 කියන ප්‍රශ්න දෙකම. කොටස් දෙකම. එහෙනම් මෙන්න මෙහෙම ප්‍රශ්න view හැදලා තියෙන්නේ. ඇත්තටම සාපේක්ෂව බලුවට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයේ සංසන්දනය කරත් මේ පහුගිය අවුරුදු කීපයත් එක්ක සාපේක්ෂව මේක සරල බවක් එහෙම නැත්නම් ටිකක් පහසුවක් තියෙනවා. එහෙම පහසු කිව්වට එහෙම පහසුම නැහැ. දැන් මේ පේපරේ දුන්නොත් එහෙම ICT නොකරපු කෙනෙක්ට මේ රුතුල යන්න බෑනේ. ඉගෙනගෙන තියෙන්න ඕන. හැබැයි සංසන්දනාත්මක බැලුවොත් අපි පොඩි පහසු කිරීමක් මේ පෙරකේ තියෙන බවක් අපිට යම් තරමකට පේනවා. ඉතින් හැමදාම මේ වැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ කොහොමත් අපි බලමු ඉතින් මේකට උත්තර දැන් හොයලා කොහොමද අපි මේකට උත්තර ලියන්නේ කියලා. එහෙනම් මේ වැඩේ පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පටන් ගමු දෙවෙනි පේපර් එකේ තියෙන. හරි. එහෙනම් ප්‍රශ්නේ අපි කියලා බලමු. පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ මෙන්න මෙහෙම එකක්. මම ඔයාලට මේක zoom කරලා ප්‍රශ්නේ පෙන්නන්නම් මේ විදිහට බලාගමු අපි. හරි. එක්තරා පාසලක ගුරුවරු පරිගණක පද්ධතියකට සම්බන්ධ කර ඇති ඇඟිලි සලකුණු කීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැමිණීම සටහන් කිරීම අපේක්ෂා කරයි. මෙම පද්ධතිය මගින් මාසිකව පැමිණීමේ වාර්තාවක් ජනනය කරයි. ඉහත තොරතුරු පද්ධතියේ ආදානයක් සඳහා එක් උදාහරණයක් සහ ප්‍රතිදානයක් සඳහා එක් උදාහරණයක් ලියා දක්වන්න. ඉතින් ඔයත් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා මාගේ පන්තිවල සහභාගී වෙච්ච ඇතක මම සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට පළවෙනි පේපර් එකේ MCQ එක සහ දෙවෙනි පේපර් එකේ ගොඩක් වෙලාවට ඇහෙනවා මේ දත්ත සහ තොරතුරු සම්බන්ධව කියලා සහ පදි සම්බන්ධ. මෙතන එහෙම එකක් අහලා තියෙන්නේ. පාසලක ගුරුවරු පරිගණක පද්ධතියකට සම්බන්ධ කරලා තියෙන ඇඟිලි සලකුණු කිවීමේ යන්ත්‍රයක් බවත්යෙන් පැමිණීම සටහන් කිරීම අපේක්ෂා කරනවලු. මේ පද්ධතිය මගින් මාසිකව පැමිණීමේ වාර්තාව ජනනය කරනවලු. එහෙනම් මොකක්ද අහනවා අපෙන් මේ පද්ධතියේ තියෙන ආදානයක් සහ ප්‍රතිදානයක්. සැකසීමක් ගැන අහන්නේ ආදාන සහ ප්‍රතිදානයක්. එහෙනම් මොකද්ද මේකේ ආදානය? ඔයාලා උත්තරයක් දෙන්න පුළුවන් සාර්ථක උත්තරයක් ආදානය තමයි මොකද්ද? ඉතින් මේක ඇඟිලි සලකුණු පද්ධතියක් නම් අනිවාර්යයෙන්ම ඇඟිලි සලකුණ තියන්න ඕන මේ යන්ත්‍රේ. එහෙනම් ඇඟිලි සලකුණු තමයි ආදානය වෙන්නේ. ඇඟිලි සලකුණු. ඔයාලා ලියුවාගේ ආදානය ඉරක් ගහලා ඇඟිලි සලකුණු. එහෙනම් මොකද්ද මේකේ ප්‍රතිදානය වෙන්නේ? ඉතින් ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා තහවුරු කරගන්නවා කාගේද කියන එක. සහ ඒ අනුව ඒ අදාළ පුද්ගලයා ඉදිරියෙන් පැමිණීම සහ පිටීම වාර්තා කරනවා. මේකේ යන්ත්‍රයෙන් වෙන්නේ. එහෙනම් මේකේ අවසානයේට වාර්තාවක් දෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපට උත්තර දෙන්න මේ බලන්න. පද්ධතිය මගින් මාසිකව පැමිණීමේ වාර්තාව ජනනය කරයි. එහෙනම් ජනනය කරන්නේ මාසික වාර්තාවක්. එහෙනම් මොකද ප්‍රධාන වෙන්නේ? ප්‍රධාන තමයි පැමිණීමේ මාසික වාර්තාව. පැමිණීමේ මාසික වාර්තාව. එහෙනම් මාසික පැමිණීම වාර්තාව. කියලා උත්තර දෙන්න හරි. මාසික පැමිණීම වාර්තාව. හරි. කොහොමයි ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහසු ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ බලමු අපි. C1 C2 C3 හා C4 නම් වූ පරිගණක 4 දැලක ආකාරී ජාලිස් ඵලකයකට අනුව සම්බන්ධ කිරීමට රූප සටහනක් අඳින්න.
දෙවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් තියෙන්නේ C1 C2 C3 හා C4 නම් වූ පරිගණක 4 දැලක ආකාරයේ ජාල ස්ඵලකයකට අනුව මෙෂ් ටොපොලොජි එකකට සම්බන්ධ වෙනවා. පරිගණක 4ක් අපිට දෙනවා. මේ 4 දැලක ජාලයක් මෙෂ් ටොපොලොජි එකකට සම්බන්ධ වෙනවා. නෙට්වර්ක් ටොපොලොජි එක ජාල තලමිති කියලා මේකට කියනවා. ඉතින් පරිගණක 4ක් නේ අපිට දෙන්නේ. 5ක් දුන්නොත් මේක පොඩි පහසුවක් තිය 4ක් දුන්නා අපිට. 4කින් අපි මේක අඳින්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. එහෙනම් මම බෝඩ් එකේ මේක අඳින්න අපි ඒ සෙට් එක ගිහින් බලමු. හරි. එහෙනම් පරිගණක 4ක් අපි උණු වැඳගමු. මම මේ වගේ ඉතින් 4ක් අඳිනවා. මේවට ඔයාලා කොටු 4ක් එන්දා ප්‍රශ්නයක් නැති වෙයි. ඔන්න මම එන්දා. දැන් මොකක්ද නම මෙෂ් ටොපොලොජි එකේ ලක්ෂණය දෙන්නේ. මෙෂ් ටොපොලොජි කියලා කියන්නේ මේ එක පරිගණකයක් හැම වෙලේම අනිකුත් පරිගණක සම්මක වෙන වෙනම සම්බන්ධයි. තනි තනි කේබල් එකේ සම්බන්ධයි. දැලක් වගේ. නේද? නම මේ මෙහෙම සම්බන්ධ කරහැක මේව නේද? මේ හතර ඔහොම සම්බන්ධයි. නේද? දැන් මෙයා ගත්තොත් මෙයත් එක්ක සම්බන්ධයි. අපි එහෙනම් මෙයා සම්බන්ධ මෙයත් එක්ක. මෙයා මෙයත් එක්ක සම්බන්ධ නේද? එහෙනම් මෙන්න මේක අපි නම් කරමුනේ. මේක C1 C2 C3 C4. එහෙනම් C1 ගත්තොත් අපි C1 C2ත් එක්ක සම්බන්ධයි C3ත් එක්ක සම්බන්ධයි C4ත් එක්ක සම්බන්ධයි. C4 ගත්තොත් C2ත් එක්ක සම්බන්ධයි C3ත් එක්ක සම්බන්ධයි C1ත් එක්ක සම්බන්ධයි තනි තනි කේබල් වලින්. හරි නේද? එහෙනම් මේක මෙෂ් එකක්. ඔන්න මෙෂ් ටොපොලොජි එක අඳින්නේ අපි මෙහෙමයි. මේකේ සංකල්පය මත තියාගන්න ඕන මේ එක පරිගණකයක් අනිත් පරිගණක සියල්ලමත් එක්කම වෙන වෙන සම්බන්ධයි කියන එක. හරි? එහෙනම් ඔයාලා මෙහෙම උත්තරයක් ලිව්වා නම් ඔයාලගේ උත්තරේ හරි. නේද? එහෙනම් ඒක බලා ගන්න. එහෙනම් අපි ඊගා ප්‍රශ්නට යමු. ඊගා ප්‍රශ්නට අපි යමු. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එකේ B කියන කොටස. A සිට D තෙක් ලේබල් වලින් දැක්වෙන පරිගණක කෙවෙනි සලකා බලන්න. බොහොම පහසු ප්‍රශ්නයක් තියෙනවා. පරිගණක කෙවෙනි වගේක් තියෙනවා. හරි. A B C D කියලා පින්තූර හතරක් තියෙනවා. ප්‍රශ්න මොකක්ද තියෙන්නේ? ඉහත එක් එක් කෙවෙනිය පහත ලෑස්තුවේ දක්වා ඇති කෙවෙනි නාමයක් සමග නිවැරදිව ගලපා ලේබලය ඊ තලයක් කෙවෙනිය ආකාරයෙන් ලියා දක්වන්න. හරි. ඔන්න උත්තර ලියන ක්‍රමයක් දෙනවා අපට. A B C D ලේබලයනේ. එහෙනම් ඔයා උත්තර ලියන කොහමද? A කියලා ලිව්වා. ඊ තලයක් ගැහුවා. කෙවෙනිය නම ලිව්වා. නේද? ඉතින් බලන්න හොඳින් මේ කෙවෙනිය මොකක්ද කියලා. මේ A කෙනෙක් කෙවෙනිය මොකක්ද ළමයි? මේක PS2 කෙවෙනියක්. PS2 කෙවෙනියක්. ඒ කියන්නේ මවුස් එක කීබෝඩ් එක සම්බන්ධ කරන්න ඉස්සර බතා කරපු පෝට් එක. හරි. B කියලා කියන්නේ මොකද්ද? ඒකේ වර්ණයක් අපිට පේන්නේ. ඉතින් මේක මොකද්ද? ශ්‍රව්‍ය කෙවෙනියක් නේද? ශ්‍රව්‍ය සවුන්ඩ් පෝට් එක. උත්තර දුන්න වලට නේද? උත්තර දුන්නා. පහලින් බලලා මම දැන් ලියන්නේ ශ්‍රව්‍ය. මෙන්න මේකනේ. හරි. අපි ශ්‍රව්‍ය ලිව්වා. PS2 ලිව්වා. C කියන එක මතකයි නේද? මේ එක ලයින් එකට සිදුරු පහ ගාන තියෙන පෝට් එක මේ සාමාන්‍ය නිල් පාට පෝට් එකක් තියෙන මේ මොකද්ද? VG එක නේද? එහෙනම් C කියලා ලියන්න ඉතලයක් ගහන්න VGA කියලා ලියන්න ඕන. හරි. හතර මතකයි නේද මේ මොකද්ද? රෝස පාට පෝට් එකක් නේද? මේකේ සම්බන්ධ කරනවා අපි printer scan වගේ පාංග මේක ඇවිල්ලා සමාන්තර කෙවෙනිය. එහෙනම් හතර කියලා හතර නෙවෙයි. D කියලා ලියන්න. D කියලා ලියන්න ඊට පස්සේ ලියන්න ඕන ඔයාලා සමාන්තර කෙනෙක් මෙන්න මෙහෙම ඒක උත්තරට ගෙන්නේ අපිට. හරි. පරිගණක කෙවෙනි පාඩම 10 පන්තිලේ කතා කරනවා. පහසු ප්‍රශ්නයක්. ඔයාලා සාමාන්‍යයෙන් මේක නිතරම දාන දෙයක් මේ තියෙන්නේ. එහෙනම් එහෙමයි උත්තර ටික ආවේ. ඒ වැඩේ හරි. හරි අපි ඊගා ප්‍රශ්නය යනවා. තුන්වෙනි ප්‍රශ්නේ A කියන කොටස 47 10 එහි ද්විමය තුල්‍ය සංඛ්‍යාවට පරිවර්තන කරන්න. 47 10. 10 පාදේ 47 කියන සංඛ්‍යාව ඒකට තුල්‍ය වෙන ද්විමය සංඛ්‍යාවට හරවන්න ඕන. අපි හරවමු 10 පාදේ 2 පාදේ බොහොම පහසු ගැටලුවක් තියෙන්නේ. හරි. 47 10 2 පාදේ හරවන්න තියෙන්නේ. අපි හරවලා බලමු. හරි. එවනම් 47 ලියාගත්ත 47 අපි 10 පාදෙන් තියෙන. 2 පාදේ හරවන්න මොකක්ද අපි කරන්නේ? මේ 10 පාදේ සංඛ්‍යාව අපි දෙකෙන් බෙදනවා පුන පුනා දෙකෙන් බෙදනවා. බෙදලා පිළිතුරු සහිතය ගැන අපි ලියනවා. ඒක බෙදලා බලමු. 47 බෙදන්න දෙකෙන් කීයද? 4 දෙකේව 2යි දෙවරක් 2 4යි. ඒතර 4 දෙකේව කීයක් තියෙනවද? දෙකේව තියෙනවා 3ක්. 23යි නේද? එතකොට 23 වරක් 2 46ක් කියන ඉතින් වෙනවා 1ක්. 23 බෙදනවා අපි දෙකෙන් කීයද බෙදනකොට සූත්‍රේ 12යි 12 නෑ 12ක් එන්නේ. කීයද 11යි. 11 වරක් 2 22යි ඉතිරි 1ක්. 11 බෙදන්න දෙකෙන් 5යි 5 10 ඉතිරි 1ක්. 5 බෙදන්න දෙකෙන් 2යි දෙවරක් 2 4යි ඉතිරි 1ක්. 2 බෙදන්න දෙකෙන් 1යි ඉතිරි බිඳුවක් නේ. 5 දෙකේ ඒවා 2යි දෙවරක් 2 4යි ඉතිරි 1ක්. 2 දෙකේ ඒවා 1යි ඉතිරි බිඳුවක්. දැන් ඔයාලා 1ක් බෙදන්න දෙකෙන් අවසාන ඉතිරි පුළුවන් නේද? 1 බෙදන්න දෙකෙන්
එකර දෙකේවා නැත බිඳුවයි ඉතිරි එකක්. නේද? එකර දෙකේවා නැත බිඳුවයි ඉතිරි එකක්. නම් උත්තරේ මොකද්ද? 1.1 එහෙනම් දෙකෙන් බෙදාගෙන යන්න ඕන අපි මෙන්න මේ අවසාන පිළිතුර. ලබ්ධිය බිඳුව වෙන්න ඕන. මේකට අපි කියනවා ලබ්ධිය කියලා. නේද? ලබ්ධිය බිඳුව වෙනතුරු බෙදාගෙන යනවා මේවට අපි කියනවා ශේෂයන් කියලා. අන්තිමට අපි ශේෂයන් තමයි අගස්තියන් වල පෙරගස්සන්නේ. ඉතින් ඔයාලට මේක මම තවත් පහසුර මේක කියලා දෙලා තියෙනවා අපි බලමු මේක මතකද කියලා. අපි මෙහෙමත් කරනවා. මම ලියනවා මෙතන 1 2 4 8 16 32 කියලා ස්ථානය ගැන කීපයක් මේ දෙකේ පාදේ. දෙකේ පාද ස්ථාන ගැන ලියුවේ. 1 2 4 8 16 32 64. දැන් මම මෙතන ලියනවා 47. 47 හැදෙන්නේ ළමයි මෙන්න මේ සංඛ්‍යා ටික එකතු වෙලා. එකතු වෙලා. දැන් මෙතන මට ඕන 64 දැම්ම හැකියි. 64 දැම්මම තේරුමක් නැහැ. 47 හදාගන්න 64 ඕනේ නැහැ. 47 හදාගන්න වැඩි මාගේ මට ඕනේ 32යි. 32 අපි ගන්නවා කියන්නේ එක දානවා. තව කීයක් මයිද? 32යි. ඒතර 42කට 10යි. තව 5ක් ඕනේ. එතකොට මම හිතන්නේ 15ක් තව ඕන. නේද? අපි මෙහෙම කරමුකෝ. 47න් මම අඩු කරනවා 32ක් නේ. 7න් 2ක් 5යි. 4න් 3ක් 1යි. තව 15ක් ඕන. එහෙනම් අපි 15ක් හදමු. ඒ කියන්නේ මේ සංඛ්‍යා ටික එකතු වෙලා මොන හරි විදිහකට 15 හැදෙනවා. කොහොමද හැදෙන්නේ? 8යි 4යි 12යි. 12යි 2යි 14යි 14යි 15යි. හරි නේද? 8 ඕන 4 ඕන 2 ඕන 1 ඕන බිංදු 16 එපා. මොනවද ගත්තද? එහෙනම් 32 දාන 8 දාන 4 දාන 2 දාන 1 කියන්නේ 47යි. අපි ඒක එහෙම උත්තරේ ගත්තේ. හරි නේද? 1.11111 right මේක මේ වල මේක ගන්නේ දැන් නැත්තම් බලන්න ඉස්සරහ අපි කරන්නේ 47 කියන සංඛ්‍යාව හැදුන කම්බිනේෂන් එකක් හොයා ගන්න. ක්‍රමයක්. 32 අනිවාර්යෙන් ගන්න ඕන. තව 15ක් මදිනේ. එහෙනම් මේ ටික මම 15 හැදුවා. 15 හදාගන්න 16 ඕනේ නැහැ නේ අපිට. එහෙනම් මේ ඔක්කොම ඕන. 8යි 4යි 12යි 12යි 2යි 17යි 17යි 15. හරිනේ. මේ 1 1 1 1 මේවා බින්දුව මේක එක. කොහොමද අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ උත්තරේ ලියා ගන්න. ඔහොම උත්තරේ අපිට මේකට ගන්න පුළුවන්. දැන් අපි ඊගා ප්‍රශ්නේ යමු. අපි ඊගා ප්‍රශ්නට යමු අපි. එහෙනම් ඊගාවට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා අපිට. තුනේ බීකරස. එහෙනම් මතක තියාගන්න මේ කලින් හදපු ගාන ලකුණු 1යි වට හම්බෙන්නේ. බීකරස බලමු අපි. පහත දක්වා ඇත්තේ ඇස් කී වගුවේ උපුටණයකි. ප්‍රශ්නාර්ථ ලකුණින් දක්වා ඇති දෙයට අදාළ අෂ්ටක අගය ලියා දක්වන්න. පහත දක්වා ඇත්තේ ඇස් කී වගුවේ උපුටණයකි. හරි ඇස් කී කෝඩින් සිස්ටම් එක. ඒකේ උපුටණයක් තියෙන්නේ කොටසක් තියෙන්නේ. ප්‍රශ්නාර්ථ ලකුණින් දක්වා ඇති දෙයට අදාළ අෂ්ටක අගය ලියා දක්වන්න. හරි පහසු ප්‍රශ්නයක් අහන්නේ. A කියන සංකේතය ඩෙසිමල් වලින් 97න් කියනවලු. හෙක්සාඩෙසිමල් වලින් 16 පාදෙන් 61කින් කියනවලු. ද්විමයෙන් කියනවලු 1.1.0.0.1කින්. අපෙන් අහනවා අෂ්ටමයෙන් කියනගේ. අෂ්ටමයෙන් කොහොමද කියන්නේ කියලා අපෙන් අහනවා. හරි කොහොමද අපි මේකට උත්තරයක් හොයාගන්නේ? මොනින් බලන්න. ඔව්. කොහොම පහසුයි. මොකද්ද මේ කියන්නේ ළමයි? A කියන සංකේතය 10 පාදෙන් 97න් කියනවා නම් 16 පාදෙන් 61කින් කියනවා නම් ද්විමයෙන් මෙහෙමනම් කියන්නේ අපි 8න් හොයන මොකද කරන්නේ? මේ කුමන හරි පදයක්වා මේ සංඛ්‍යාව හරවන 8 පාදේ. එක්ක ඔයා 10 පාදේ 97 හරවන 8 පාදයට. එහෙම නැත්නම් මෙන්න මේ ද්විමේ සංඛ්‍යාව හරවන 8 පාදයට. වඩා පහසුයි වාට ද්විමේ සංඛ්‍යාව 8 පාදේ හැරෙවුවොත්. අපි එහෙම කරලා බලමු මේදී. නේද? හරි අපි ඉක්මනට බෝඩ් එකට ගිහිල්ලා ඒක ගන්න හදලා බලමු. හරි මම ඒක බෝඩ් එකේ ලියා ගන්නම්. ඊට පස්සේ මම ඔයාලට බෝඩ් එකේ තියෙන එක පෙන්නලා ඒ ගාන අපි හදලා බලමු. එකයි එකයි බිඳුවයි 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 එක තමයි තියෙන්නේ. එකයි එකයි බිඳුවයි 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 බිඳුව එක තියෙනවා දෙකේ පාදෙන් 10 පාදෙන් ඉතින් 97 තියෙනවා. හරි. අපි දැන් මේක හරවන්න ඕන 8 පාදයට. හරි එහෙනම් බෝඩ් එක බලන්න. ඕන සංඛ්‍යා දෙක තියෙනවා මම ද්විමයෙන් සහ දශමයෙන් දෙකෙන්ම ලියාගත්තා. අපි දැන් මේ කෝකෙන් හරි 8 පාදයට යන්නයි තියෙන්නේ. 8 පාදයට යන්නයි තියෙන්නේ. ඉතින් මම මේකෙන් ගිහින් පෙන්නන්නම්. 1 1 බිඳුවයි 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 එක කියලා දෙකේ පාද සංඛ්‍යාවක් තියෙනවනේ. දෙකේ පාදේ ඕනම සංඛ්‍යාවක් අපිට පුළුවන් 8 පාදේ පහසුවෙන් හරවන්න මෙන්න මෙහෙම. අපි මෙහෙම කතාවක් කියන මොකද්ද? 8 පාදේ ඕනෑම සංඛ්‍යාවක් දෙකේ පාදේ සංඛ්‍යාව කීයද? 3කින්.
ද්විමේ සංඛ්‍යා 3කින් තමයි අපි අෂ්ටමේ සංඛ්‍යා එකක් ගැන කියන්නේ. ඒ නිසා මේ සංඛ්‍යාව මේ දකුණු පැත්ත මේ පැත්තට බලලා කාණ්ඩ කරනවා ඉලක්කම් 3 ගාන එක කාණ්ඩයකට අරගෙන. එහෙනම් 1.1 කාණ්ඩයක් 0.1 තව කාණ්ඩයක්. කාණ්ඩ තුනක් ආවා එහෙනම් 1 1.0 දැන් අපි මේ තනි ඉලක්කම හරවනවා අටේ පාඩේට. ඒ දෙක කරගන්නවා මෙතන කුඩාවර දාගන්නවා 1 2 4 කියලා ස්ථානයගේ 1 2 4 1. හරිද? ස්ථානයගේ දාලා මේ ස්ථානයගේ ගුණ කරලා උලත් සංඛ්‍යාවත් එක්ක එකතු කිරීමක් කරනවා. දැන් එක් වරක් එක එකයිනේ. 1 ධන 0.0 4.0 මෙතන එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුව හතරක් එක 4යි. මෙතන එක් වරක් එක 1යි. එහෙනම් මේ එකතු කරාම මෙතන උත්තරේ 1 එනවා. මෙතන 4 එනවා. මෙතන 1 එනවා. එහෙනම් 141 තමයි උත්තරේ වෙන්න ඕන. අටේ පාදේ. නේද? අටේ පාදේ. හරි 141 තමයි උත්තරේ අපට ලැබෙන්නේ මේකේ. එහෙනම් මේක තව ක්‍රමයක් තියෙනවනේ. මොකද්ද? 97 තියෙනවනේ 10 පාදේ. මේක අපිට 8ෙන් බෙදුවත් හරි. 10 පාදයේ සංඛ්‍යාව අපි 8ෙන් බෙදුවත් මේක උත්තරේ එනවා. එහෙනම් 97ට 8 ඒවා කීයක් තියෙනවද? 8 ඒවා තියෙනවා 12ක්. නේද? 12 වරක් අර කීයද? 96යි. ඉතිරි එකක්. අපි ඉතිරි එක මෙතන දාමු. දැන් 12 අපි දන්නා 8. 12ට 8 ඒවා 1 වරකට 8 ඉතිරි 4ක්. නේද? 1 බෙදන්න 8ෙන්. 1ට 8 ඒවා නෑ බිඳුවයි ඉතිරි එකක්. එහෙනම් උත්තරේ කීයද? 141යි 8 පාදේ. ඉතින් හරිනේ. ක්‍රම දෙකටම හරි. ඔයාලා විභාගෙදී මේ ක්‍රම දෙකම හදන්න ඕනේ නැහැ. මොන හරි ක්‍රමයකට හදලා ගන්න උත්තරේ ගන්නයි තියෙන්නේ. ඔයා උත්තරේ 1 කියලා වුණා වට ලකුණු ලැබිලා ඇති. හරි. එහෙනම් අපි ඊගාව ගැටලුවට යමු. එහෙනම් ඊගාව ගැටලුව තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. පහත දක්වා ඇති බූලියානු ප්‍රකාශනයට අදාළ තර්කන ద్వාර පරිපථය අඳින්න. පහත දක්වා ඇති බූලියානු ප්‍රකාශනයට අදාළ තර්කන ద్వාර පරිපථය අඳින්න. හරි. F සමානයි C අනුපූරක ධන AB අනුපූරක කියලා තියෙනවා තාර්කික ద్వාරයක්. මේකට අදාළ පරිපථය අඳින්නලු. අපි ඒක හදලා බලමු. එහෙනම් මම මේක බෝඩ් එකේ ලියා ගන්න. ඔයාලත් ඔක ලියා ගන්න. අපි ඒක හදලා බලමු. F සමානයි C අනුපූරක ධන AB අනුපූරක කියලා මෙතන තියෙනවා. හරි. එහෙනම් මෙතනදී අපි බලන්න ඕනේ මේ C අනුපූරකය නේද not gate එක. එකතු කිරීම කියන්නේ මොකද්ද අපි කියවන්නේ කොහොමද අපි? අපි කියනවා O කියලා. AB අනුපූරකෙත් අනුපූරක දෙනවානේ. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම not C ඊට පස්සේ O an not b කියන ප්‍රකාශය නේද? අපි මේක වෙනුවට not කියනවා මේකට o කියනවා. මෙන්න මෙතන තියෙන ගුණිතයක්. අපි ඒකට කියනවා an කියලා. එහෙනම් not c o an not b තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක පොඩි අමතර කාරණයක්. ඒක නැතත් අපර ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේකට පරිපථය අඳිමු. ඔයාලට මතකද මේ ගේට්ස් තුනක් තියෙනවනේ අපිට. එහෙනම් මෙන්න මෙහෙම ඇඳලා පස්සේ මේකට කියනවා o gate එක a ධන b නේද? මේක o gate එක. අපි මෙන්න මෙහෙම ඇඳුවොත් මේකට කියනවා AND gate එක a.b AND එක. අපි මෙන්න මෙහෙම කිව්වොත් මේකට කියනවා not එක ඒ අනුපූරකය not එක නේද? මතකයිනේ. මේ දෙදෙනා පාවිච්චි කරලා මේක අඳින්න ඕන. එහෙනම් මේක C කියන එක නම් මුලින් ඉන්නවා. AB ඊගවලින් අපි ඕනනම් AB කලින් අඳින්නත් පුළුවන්. ප්‍රශ්නයක් අපි ඒක අඳිමු. A. ඊට පස්සේ B තියෙනවා. B අනුපූරකයක් තියෙනවා. අනුපූරක කියන්නේ මේකනේ. එහෙනම් not එකක් දාන්න ඕන. මොන A සහ B අනුපූරක අපිට තියෙනවා. දැන් මේ දෙන ගුණ වෙලා. මෙතන ගුණිතයක් දාලා නැහැ dot එකක්. ඒනොත් අපි දන්නවා අපි එතන ගුණිතයක් තියෙන නිසා ගුණිතයට සම්බන්ධ මෙන්න මේ AND gate එක. ඉතින් ගා මෙතන AND gate එක අනේ. නේද? ඊට පස්සේ C අකුරු තියෙනවා. C අනුපූරකයක් තියෙනවා. අපි C වෙනම අඳිමු. අනුපූරකෙන් නිසා not එක දානවා. මේක මෙහෙට අරගෙන මේ දෙන්න දැන් සම්බන්ධ කරන් තියෙනවා. මොකක් සම්බන්ධ gate එක? එකතු කිරීමක් O gate එකනේ. යා මෙතන O gate එක දාන්න. ඔන්න ඔහොම එකක් ඇඳලා ඔයගේ පුතට නිවැරදි. මෙහෙමයි අපි මේක අඳින්නේ. හරිද? right. ඔන්න ඔහොමයි ප්‍රශ්නේ උත්තරේ අපර අඳින්න තියෙන්නේ. අපි දාලා බලමු මේකට එන්න මෙතන එනවා A.B අනුපූරකය. මෙතනින් C අනුපූරකය යනවා. ඊට පස්සේ මෙතන A.B අනුපූරකයට එකතු වෙනවා C අනුපූරකය. එහෙනම් අපේ උත්තරේ හරි. නේද? ඔහොමයි උත්තරේ අපර අඳින්න තිබුණේ. හරි. එහෙනම් ඒක සරහන් කරගන්න අපි ඊගාව ගැහලුවට යන්න. මේකෙම සවත් ගැහලුවක් තිබුණා මම හිතනවා මම ඒකට යන්න ඉක්මනට. මේක අහනවා මෙන්න මෙහෙම ගැහලුවකුත්. A සමානයි බිඳුව B සමානයි 1 සහ
C සමාන 1 විට F කියාගේ ලියන්න. හරි. එහෙනම් මේගොල්ලෝ කියනවා අපිට දෙවෙනි කොටසෙන් මේක A සමානයි 0යිලු B සමානයි 1යිලු C සමානයි 1යිලු. A බිඳුවයි B එකයි C එකයි. එහෙනම් F ගැන අහනවා. හරි. F කියන්නේ මේ උත්තරේනේ නේද? F සමානයි කියලා අපිට මේකනේ ආවේ. එහෙනම් අපි එතන උත්තරේ අරගමු. එහෙනම් බලන්න බෝඩ් එකේ වල උත්තරේ බලාගෙන මේ විදිහට අපි කොහොමද ඒක ගන්නෙ? ඉතින් A බිඳුවයිලු. අපි A වලගේ ලියමු. A බිඳුවයි. B එකයි. B එකයි. C එකයි. හරිනේ. එහෙනම් අපි ඉස්සරහට යන්න තියෙන්නේ. A බිඳුවයි B එකයි. B එක not හරයක්දී මෙතනදී ඒක බිඳුව එනවා. දැන් මෙතන බිඳුව තියෙනවා. බිඳුවරක් බිඳුව උත්තරේ බිඳුව එනවා. මෙතන C එක not හරයක්දී මෙතන බිඳුව වෙනවා එහෙනම්. දැන් බිඳුව දැන් බිඳුව උත්තරේ කීයද? බිඳුවයි. එහෙනම් උත්තරේ කීයද? F සමානයි බිඳුවයි කියලා වෙන උත්තරේ හරියි. නේද? එහෙනම් ඔන්න ඔහොමයි අපි ඒ ප්‍රශ්නේ උත්තරේ හදාගන්නේ. right එහෙනම් අපි ඊගාවට යමු. ඉතින් මම ටිකක් ඉන්නේ කතා කරගෙන යනවා ප්‍රශ්න ගොඩක් අපිට තියෙන නිසා. අපි මේකට උත්තර ටික බලාගෙන ඔයාලට පුළුවන් මේ ටික තහවුරු කරගන්න මේ වැඩේ. අපි මේකේ ප්‍රශ්නේ කොටස බලමු. කොහොම පහසු ප්‍රශ්නයක් අහලා තියෙනවා. බලන්න මොනවද ඔයාලට මේකට උත්තර දෙන්න පුළුවන් කියලා. පරිගණකයේ දාවන වෙන ඉතා වැදගත් මෘදුකාංගයක් පවතී. මෙමගින් පරිගණකයේ විවිධ වූ සම්පත් කළමනාකරණය කරනු ලබයි. මේ පරිශීලකයින්ට පරිගණකය සමග සංනිවේදනය කිරීමටද ඉඩ සලසා දේ. මේ මෘදුකාංගය සියලු ක්‍රියාවලිය මධ්‍ය සැසුම් මේකක මතක සහ ආචාර අවශ්‍යතා සම්බන්ධීකරණය කර සපුරාලයි. ලොකු කතාවක් කියනවා. මොකද්ද? ඉහත ඡේදයේ සඳහන් වන විශිෂ්ට මෘදුකාංගය කුමක්ද? මොකද උත්තරේ එන්නේ? මේකට උත්තරේ තමයි මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක ගැන කියන්නේ නේද? පරිගණකීය ක්‍රියාත්මක ඉතා වැදගත් මෘදුකාංගයක් වෙනවා. විවිධ සම්පත් කළමනාකරණය කරනවා. ඉතින් කවුද ඒ? මෙහෙයුම් පද්ධතිය. එහෙනම් පහේ ඒ උත්තරය යන්න බලන්න මෙහෙයුම් පද්ධතිය කියලා. ඒ සඳහා එක් උදාහරණයක් ලියන්න. එහෙනම් මේකට උදාහරණයක් ලියන්න ළමයි. උදාහරණ ඕතන් ඔයාලා දන්නවා. මොනවද තියෙන්නේ? හරි. එහෙනම් අපි උත්තරේ බෝඩ් එකේ ලියමු. මොකද උදාහරණ කිහිපයක් ලියන්න නේද? එවනම් ඔන්න පහේ ඒට උත්තරේ තමයි මෙහෙයුම් පද්ධතිය. ඒකේ B ට ඕන තරම් උත්තර දෙන්න පුළුවන්. ඔයාලා ලියන්න පුළුවන් Windows 11 Windows 8 Windows 10 Ubuntu Linux නේද? ඔයාලා දන්න ඕනෑම මෙහෙයුම් පද්ධතියක නමක් නේද Mac OS. වර්ගයක් ගැන අහන්නේ නැහැ නේ මේකේ. නේද? ඉතින් මේ කැමති එකක් ඔයාලට ලියන්න පුළුවන් උදාහරණයක් විදිහට. හරි. එහෙනම් මේ ප්‍රශ්න හරි. අපි එහෙනම් ඊගාවකට යනවා. අපි මේ කතා කරේ පස්වෙනි ප්‍රශ්නේ. අපි යන් ඊගාව ප්‍රශ්නයකට 6 වෙනි එක. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කොහොමද? හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පහත වගුව මගින් පෙන්වව ඇත්තේ A ට D එක් ලේබල් කරන ලද ඔඩාසිටි ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයේ නිරූපක කිහිපයකි. හරි. ලේබල් කිහිපයක් තියෙනවා, පින්තූර කිහිපයක් දාලා අයිකන් වගේක් ඔඩාසිටි සොෆ්ට්වෙයාර් එකේ. ඔඩාසිටි කියලා කියන්නේ ශ්‍රව්‍ය සංස්කරණයේ මෘදුකාංගයක්. අංක 1 සිට 6 තෙක් වූ විස්තර ලැයිස්තුවෙන් A සිට D තෙක් වූ නිරූපක සඳහා යෝග්‍ය විස්තර හඳුනා ගන්න. හරි විස්තර දෙනවා. මේ එක එක ටූල් එකෙන් කරන කාර්ය සම්බන්ධ විස්තර වගේක් තියෙනවා. ඒ නිවැරදි විස්තරය වල ගලපන්නයි තියෙන්නේ. එහෙනම් ඔයාලා A B C D කියලා දාගෙන මේ අදාළ අංකය ලියන්නයි තියෙන්නේ. අදාළ අංකය ලියන්නයි තියෙන්නේ. ඉතින් අපි මේකේම පොඩ්ඩක් යා කරලා බලමුද? ඔයාලා පේපර් එක අරගෙන පැන්සිලෙන් පුළුවන් කොට පොඩ්ඩක් මේක යා කිරීමක් කරලා උත්තර හොයා ගන්න. පළවෙනි ටූල් එක මේක ඇත්තටම ඔඩාසිටි කියන විතරක් නෙමෙයි ඕන තැනක දැකලා තියෙනවා. සෞඛ්‍ය සංස්කරණ දුකාංගයකදී නේද? කැසට් රෙකෝඩ් එකකදී මේක දැකලා ඇති. මේකෙන් කරන්නේ මොකද්ද ළමයි? රෙකෝඩ් කරනවා. ඉතින් මේක අමතරව මේක දැකලා ඇති ෆෝන් එකේ රෙකෝඩින් කරන ඇප් එක මේක දැකලා තියෙනවා. එහෙනම් මේක කියන්නේ පටිගත කිරීම. මේක නේද? පටිගත කිරීම. මේ දෙවෙනි එක ළමයි ප්ලේ කරනවානේ. ප්ලේ කරන එක හරි. ඔයාගේ දන්නවා. එහෙනම් ඒක තියෙන්නේ කොහෙද? ක්‍රියා කරයුම් ප්ලේ. මේ තියෙන්නේ. මේ තුන්වෙනි එක තමයි සමහර මතක නැති ඔයාලා. මතක ඇති මේක ඔයාලා මේක ප්‍රැක්ටිකල් කරා නම් මේ ඔඩාසිටි එක දන්නවා. මේකෙන් කරන්නේ මේ ශ්‍රව්‍ය කප්පාදුව. ශ්‍රව්‍ය කප්පාදුව කියන්නේ ඔඩියෝ එකක් අපි කොටස් වලට වෙන් කරගන්නවා. දිගට තියෙන ඔඩියෝ ක්ලිප් එකක් අපිට කුඩා කොටස් වලට අවශ්‍ය ප්‍රාණයක් හදා ගන්න පුළුවන්. කොටස් කරගන්න පුළුවන්. ශ්‍රව්‍ය කප්පාදුව. D කියන එක ගැලපෙන්නේ මොකද්ද? මේක ස්ටොප් කරනවානේ. ස්ටොප් නවත්තනවා. මේ තියෙන්නේ. හරි. ඉතින් ඔයා උත්තර ලියද්දී මේ යා කිරීමක් කරන්න ඕනේ. ඔයා ලියන්න ඕනේ A B C D කියලා ලියන්න. ඒ කියන්නේ A ලිව්වා. A ට අදාළයි මොකද්ද?
2 B ලිව්වා B ට අදාළයි මොකද්ද play කියන එකනේ අපි බලමු මේකෙන් බලාගෙන යන ආන්සරයක් 6 C ට අදාළයි මොකද්ද කප්පාදු කිරීම 1 D ට අදාළයි නැවැත්වීම නැත්නම් ස්ටොප් 4 කොහොම ලියන්න ඕන ABCD ලිව්වා 2 6 1 ලිව්වා ABCD A2යි B6යි C 1යි D 4යි තමයි උත්තරේ වෙන්නේ හරි එක පහසු ප්‍රශ්නයක් අපි 7 වෙනි එකට යමු 7 වෙනි එක අහලා තියෙන්නේ අන්තර්ජාලය සම්බන්ධව කොටසකින් උත්තර දෙනවා මෙහෙමයි කියන්නේ PCTS තේක ලේබල් කරන ලද විස්තර පහත දී ඇති පද ලැයිස්තුවේ ඇති නිවැරදි පදය හා ගලපන්න එක් ලේබල ඉදිරියෙන් එයට ගැලපෙන පදය ලේබලයේ ඉතරක් පදය ආකාරයෙන් ලියා දක්වන්න මේකත් එහෙනම් ඔයාලා PQRS එක ලේබල් එකේ නම ලියලා ඉතලයක් ගහලා පදය ලියන්න ඕන ඒ පදේ පහලින් තියෙනවා FTP SMTP URL IP ලිපිනය IaaS trash draft SAS හරි FTP කියන්නේ මොකද්ද file transfer protocol ගොනු හුවමාරු නියමාවලිය අන්තර්ජාලයේ තියෙන එක නියමාවලියක් මේ හරහා පුළුවන් අපිට ගොනු හුවමාරු කරන්න ගොනු හුවමාරු කිරීමේ දේවල් පාලනය කරන FTP හරහා SMTP කියලා කියන්නේ simply mail transfer protocol ඒකෙදි ඊමේල් ලිපි හුවමාරු සම්බන්ධව නීති රීති තමයි තියෙන්නේ URL කියන්නේ uniform resource locator අන්තර්ජාලයේ තියෙන නම් කිසි සම්පතක් තිබෙන ස්ථානය සම්බන්ධ නිශ්චිත කියවෙන ලිපිනය නේද IP ලිපිනය කියලා කියන්නේ මොකද්ද පරිගණක ජාලයකදී අන්තර්ජාලයේදී පරිගණකයක් ඕනේ උපමාගේ හඳුනා ගැනීම සඳහා ලබා දී ඇති නිශ්චිත ලිපිනය IaaS මතකද infrastructure as a service නේද යටිතල පහසුකම් සේවාවක් ලෙස මේ කියන්නේ වලාකුළු පරිගණකයේ තියෙන සේවයක් නේද trash කියන්නේ මකා දැමීමක් නේ තියෙන්නේ නේද මකපු දේවල් තියෙනවා draft කියන්නේ සකස් කරලා තාම යවලා නැහැ ලිපියක් ඊමේල් එකක් ගොඩක් කරලා නේද SAS කියන්නේ software as a service මුදුකාංග සේවයක් ලෙස කියලා මුදුකාංග සේවයක් කියලා හරි අපි බලමු P අපි අද යා කළා බලමු මෙතනනේ අන්තර්ජාලයේ පවතින තැපැල් සේවාදායක අතර විද්‍යුත් තැපැල් හුවමාරු සඳහා භාවිතා වේ මොකක්ද එහෙනම් SMTP නේද හරි Q වලාකුළෙහි ස්ථාපනය කරන ලද මෘදුකාංග වලට ප්‍රවේශය ලබා දී වලාකුළේ කියලා කියන්නේ මේ සැබෑ වලාකුළක් නෙමෙයි මේ මෙතන මේ අදහස් කරනවා ක්ලවුඩ් පරිගණකයක් ක්ලවුඩ් පරිගණක ස්ථාපනය කරපු software පාවිච්චි කරන අවස්ථාවල මොකක්ද එහෙනම් IaaS SAS උත්තරේ SAS මෘදුකාංග සේවක කියන එක දැන් IaaS වෙන්නේ ගොඩක් වෙලාවට මේ බලාකුළු පරිගණක වල ඉඩ දෙනවා නම් අපිට වැඩ කරගන්න අනේ වගේ IaaS ඊගාවට යැවීමට පිළියෙල කරන ලද එහෙ සම්පූර්ණ නොවු ලිපි ආචාර්යය සඳහා වූ ෆෝල්ඩර් එක මොකක්ද එහෙනම් ඒක තමයි draft එක හරි ඊගාවට අහනවා අන්තර්ජාලයේ පවතින පරිගණකයක් අනන්‍ය හඳුනා ගැනීමට භාවිතා වේ ඉතින් මොකක්ද උත්තරේ ඒක තමයි ඔව් IP ලිපිනය හරි මම ඉතින් මෙතන යා කරා ඔයාලත් පුළුවන් පේපර් එක ගත ගමන් යා කරලා බලන්න පැන්සලෙන් අපි මේ දැන් උත්තරේ පොඩ්ඩක් පිළිවෙල ලියා ගමු මොනවද උත්තරේ එන්නේ P ට අදාළ උත්තරේ තමයි ඔව් SMTP P ඉරක් ගහන්න SMTP හරි දෙවෙනි එක Q ට අදාළ උත්තරේ තමයි මොකද්ද SAS ඊට පස්සේ R තියෙනවා R ට අදාළ උත්තරේ තමයි මොකද්ද draft ඊට පස්සේ S තියෙනවා S ට අදාළ උත්තරේ තමයි IP ලිපිනය හරි මම දැන් ටිකක් අරුර වගේ ලිව්වා අර උත්තර දෙන්න පිළ පොඩක් පෙන්නන්න නිසා බලන්න මේ ආක්‍රියාවක් කරලා එන්න එපා පේපර් එකේ මේ ලියන්න PSMTP QSAS R draft S IP ලිපිනය හරි එහෙනම් මේ ප්‍රශ්න වල උත්තරේ මේ විදිහට තෝරගන්න බේර ගන්න පුළුවන් අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු හොඳ ප්‍රශ්නයක් තියෙනවා මෙතන ගැලීම් සටහන් නැත්නම් ව්‍යාජ ගීත කොටසෙන් අපි බලපු එකක් මේ තියෙන්නේ හරි ඉක්මන බලමු එහෙනම් ඒක කොහොමද මේ උත්තර දුන්නේ කියලා හරි රග්බි සංචිතයකට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පහත ඇල්ගොරිතමෙන් භාවිත කරයි. මෙම තෝරා ගැනීම සඳහා පාදක වී ඇත්තේ ක්‍රීඩකයෙකුගේ උස බර හා වයස වේ. ඔන්න රග්බි සංචිතයකට ක්‍රීඩක තෝරා ගන්නවලු. මේ තෝරා ගන්නකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ සම්බන්ධව සුදුසුකම් පරීක්ෂා කරන මේ තියෙන ඇල්ගොරිතමය අනුව. ඇල්ගොරිතමයක් කියලා කියන්නේ යම්කිසි ගැටලුවක් සිදීමේදී අපි අනුගමනය කරන පෙර සමුදායක්. එහෙනම් මේ තෝරා ගැනීම සඳහා පාදක වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ ක්‍රීඩකයේ උසයි බරයි වයසයි. උස බර වයස යම් යම් ප්‍රමාණ ඇති නම් ගන්නම ඇති. බලමු කියලා.
if age විශාලයි හෝ සමාන 21 and height විශාලයි හෝ සමාන 160 or weight විශාල සමාන 170 output qualified for the pool else output not qualified for the pool. එහෙනම් මේ කියන එකේ තේරුම දැනගන්න ඕන. දැන් if කියන්නේ කොන්දේසියක් නේ දාලා තියෙන්නේ. මෙහෙම වුණොත් කියන එකනේ. මොකක් වුණොත්ද? age එක විශාලයි හෝ සමාන වෙන 21. එහෙනම් වයස 21 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. සමානයි තියෙන නිසා 21 උනත් කමක් නැහැ. ඊට වැඩි වෙන්න ඕන. 21 ඊට වැඩි වෙන්න ඕන. n කියන්නේ මොකක්ද? n කියන්නේ logical operator එකක්. නේද? එහෙම නැත්නම් අපි කියනවා මේ තාර්කික කාර්යයක් කියලා. n කියන්නේ n එකේ මොකක්ද වෙන්නේ? සහ කියන එකනේ. සාමාන්‍යයෙන් අපි ගන්න සහ කියන තේරුම. height විශාලය සමාන 160. උස වෙන්නේ මොකද්ද? 160 ඊට වඩා විශාල වෙන්න ඕන. නේද? or weight විශාලය සමාන 70. weight එක 70ට වඩා විශාලයි හෝ සමාන වෙන්න ඕන. එහෙනම් ඔයාලා පොඩ්ඩක් හොඳින් බලන්න මම මෙන්න මේ අන්ලයින් කරන කොටසේ මොකක්ද තේරුම් කියලා. දැන් මේ තෝරගන්න ක්‍රීඩකගේ අනිවාර්යයෙන්ම වයස 21 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන සහ මෙන්න මේ දෙන්නම ඕනද? මේ දෙන්නම ඕනේ නැහැ. මේ දෙන්නගේ එකක් ඇති. මේ සුසුකම් දෙකෙන් එකක් ඇති. ඕක හදා තියෙන නිසා. නේද? එක්ක උස වැඩි වෙන්න ඕන 160 ඊට වඩා වැඩිපුර. එහෙම නැත්නම් බර වැඩි වෙන්න ඕන 170 ඊට වඩා වැඩි. 70 ඊට වඩා වැඩි. තේරුණාද? තෝරගන්න ක්‍රීඩකගේ අනිවාර්යයෙන්ම අවුරුදු 21 ඊට වඩා වැඩි වෙන්න ඕන සහ උස වැඩි වෙන්න ඕන 160 ඊට වඩා වැඩිපුර. එහෙම නැත්නම් බර වැඩි වෙන්න ඕන 70 ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒක අමුතු විදිහේ සොලියුෂන් එකක් තියෙනවා. කමන්නේ අපි ලොජික් කී හැටි අපි උත්තර දෙන්න තියෙනවා. එහෙම නැත්නම් ක්වොලිෆයිඩ් වෙන්නේ නැහැ. එහෙනම් අපි අහන්නේ මොකද්ද? අපේක්ෂකයන් තුන් දෙනෙකුගේ වයස උස හා බර පහද දී ඇත. තුන් දෙනෙකුගේ දී ඇත නිර්මාල්, රජීව්, සලීම්. නිර්මාල්ගේ වයස 21යි, උස 159යි, බර 71යි උනම දීලා තියෙනවා. රජීව් 36යි, උස 165යි, බර 72යි. සලීම් 25යි, වයස උස 150යි, බර 69යි. අපි මුලින් බලමු එහෙනම් 21ට වඩා වැඩි වෙන්න එපා. නිර්මාල් ඕකේද? ප්‍රශ්නයක් නැහැ. හරි. රජීව් ප්‍රශ්නයක් නැද්ද? ඒත් ප්‍රශ්නයක් නැහැ. සලීම් ඒත් ප්‍රශ්නයක් නෙවෙයි. තුන් දෙනාම ඕකේ වයසත් එක්ක. උස බලමු. උස නිර්මාලක 159 එහෙනම් උස කියන එක height එකනේ. ඒක මදි. 165යි මෙයාගේ ඒක හරි. 150යි මෙයාගේ ඒකත් මදි. බර බලමු. බර 70ට වැඩි වෙන්න ඕන. 71 එහෙනම් ප්‍රශ්නයක් නැහැ. 72 එකත් ප්‍රශ්නයක් නැහැ. 69යි. ඒක මදිනේ. ඒක මදි. එහෙනම් මම කවුද තෝරගන්න? වයස අනුව කිසි කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. උස සහ බර අනුව බලනවා අපි මේ දෙන්නගෙන් එකක් හරි හරියන්න ඕනේ නේද? එකක් හරි හරියන්න ඕන. එහෙනම් බැලුවොත් අපි මෙයාලගේ මෙන්න මේ නිර්මාල්ගේ බර තියෙනවනේ. එහෙනම් එයා ප්‍රශ්නයක් නෑ. එයා ගන්න පුළුවන්. රජීව්ගේ උස තියෙන බර නේ 3ට නෑ. රජීව්ගේ උසයි බර දෙකම තියෙන ළමයි. එහෙනම් කොහොම ප්‍රශ්නේ නෑ ගන්න පුළුවන්. සලීම්ගේ ඒ දෙක එකක්වත් නෑ. නේද? ඒ නිසා එයාව ගන්නෙ නෑ. එහෙනම් මොකක්ද උත්තරේ වෙන්නේ? උත්තරේ වෙන්න ඕන නිර්මාල්කම රජීව්. නිර්මාල්කම රජීව්. නිර්මාල් සහ රජීව් දෙන තමයි තේරෙන්නේ. හරි නේද? right. එහෙනම් ඒ වැඩේ ඔයාලට ක්ලියර් ඇති. පැහැදිලි ඇති. බීගා වැඩේට යමු. ඊගාවට නවීන ප්‍රශ්න අහනවා. බලන්න ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. පරිගණක 9 තියෙනවා A කියන කොටස. පරිගණක දෘෂ්ටි සහලක්ෂණය මගහරවා ගැනීමට ගත යුතු එක් නිර්දේශයක් ලියන්නලු. CVS පරිගණක දෘෂ්ටි සහලක්ෂණය කතා කරලා මේ පාඩම 10 පන්තියේදී 11 පන්තියේදී ICT සහ සමාජය කියලා මොනවද තියෙන්නේ? පරිගණක දෘෂ්ටි සහලක්ෂණය මගහරවා ගන්න මොකක්ද අපි කරන්න ඕන? දැන් පරිගණක දෘෂ්ටි සහලක්ෂණය කියලා කියන ළමයි පැය ගණනාවක් දිනයකට අකණ්ඩව පරිගණකයේ ඉස්සරහා වැඩ කරන කෙනෙක්ට ඇස්වල ඇති වෙන පුළුවන් විවිධ තත්ත්වයන් අපි කියනවා පරිගණක දෘෂ්ටි සහලක්ෂණය කියලා. ඇස්වල පෙනීම අඩු වෙන්න පුළුවන්, ඇස්වලෙන් කඳුළු ගලන්න පුළුවන්, එහෙම නැත්නම් ඇස්වල තියෙන සමන බොදි වෙලා පේන්න පුළුවන්, blurred vision එකම දෙයක දෙකක් තියෙනවා වගේ අපිට ඡායාවක් වගේ පේන්න පුළුවන්. ඔය ගැළු තියෙනවා. ඉතින් මේක මගහරවා ගන්න නිර්දේශ එකක් නේ අපිට ලියන්න තියෙන්නේ. මේ වගේට හොඳ උත්තරයක් ලියන්න එකක් ලියන්න නේද? සාර්ථක උත්තරයක් ලියනවා අපි මොනවද දෙයක්ද අපි ලියන්න කියලා බලමු. ඔයාලට පුළුවන් මේක ලියන්න. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මේ විටින් විට පරිගණක වාතා කරනකොට අපි එකම කෝණයකින් බලාගෙන ඉන්නේ. පොඩි දුරක් අපේ S සහ පරිගණක තිර අතර තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් විටින් විට පොඩ්ඩක් අවට බලන්න. පිටත බලන්න පුළුවන්. ඒ වගේම SCP හෙලන්න පුළුවන්. අපි කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. අපේ SCP හෙලන වේගය ටික අඩු වෙනවා. අපි ඒක හිතලා කරන්න වෙනවා. එහෙනම් මොකක්ද ඒක උත්තරය? විටින් විට තිරයෙන් අවට බැලීම, තිරයෙන් පිටත බැලීම සහ SCP හෙලීම. විටින් විට තිරයෙන් පිටත බැලීම සහ SCP හෙලීම. ඒක හොඳ දෙයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. හරිද? එහෙනම් ඒක ලියන්න පුළුවන් ඔයාලට. නේද? ඊගාවට පරිගණකයක තිරයේ තියෙනවනේ අර බ්‍රයිට්නස් එකක් එහෙම නැත්නම් තිරේ ආලෝකමත් ගතියක්. අන්න ඒක අපිට වෙනස් කරගත්ත හැකි. නේද?
ඉතින් වෙහෙසකාරී නොවන ලෙස පරිගණකයේ තිරය පරිගණකයේ ආලෝකය සකස් කරන්න අපිට පුළුවන්. වෙහෙසකාරී නොවන ලෙස පරිගණකයේ තිරය සකස් කර ගැනීම. ඒකත් හොඳ ක්‍රමයක්. නේද? පරිගණක තිරේ ආලෝක මට්ටම අපිට වෙහෙසකාරී නොවන මට්ටම හදාගන්න. ඒක ඉතින් ගොඩාක් අඩු කරලා හරියන්නේ නැහැ. අඳුරුනහමත් ඇස්වට අමාරුයි. ඒක අනවශ්‍ය පරිදි වැඩි කරලා කරන්නේ. අවශ්‍ය ප්‍රමාණය අපි සකස් කරගන්න ඕන. ඒ දෙකෙන් එකක් ලියුවා නම් හරි. මතක තියාගන්න ඔයාලා උත්තර ලියනකොට මේ උත්තර ගොඩක් ලිව්වට තේරුමක් වෙන්නේ නැහැ. පළමු උත්තරේ පමණ ලකුණු දෙන්නේ. පහුගිය අවුරුද්දේ ඉඳලා හැම දෙයක් කරනවා සාමාන්‍යයෙන්. පළමු පිළිතුර නිවැරදි නම් ඒක ලකුණු හම්බ වෙනවා. තව ගොඩක් ලිව්වට තේරුමක් නැහැ. 15 හරි කියලා ලකුණු දෙන්නේ. ඒ නිසා වන් එකක් ලියන්න ඇති. 9 බලමු B කොටස. විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ එක් සුදුසු ක්‍රමයක් ලියන්න. මේක ළමයි හැමදාම අහනවා. මම ICT කරන පේපර් එක කතා කරද්දී ළමයි කියනවා හැමදාම මේක මත තියාගන්න කියලා. මොකද මේක කාලේ ප්‍රශ්නයක්නේ. අපද්‍රව්‍ය E-waste එක නේද? දැන් විද්‍යුත් අපද්‍රව්‍ය කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපි භාවිත කරන්න බැරුණාම ඒවා පරිසරයෙන් මුදා හරිනවා. ඉතින් ඒවා ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය. මේවා බැහැර කරන්න පුළුවන්. නැත්නම් කළමනාකරණය කරන්න පුළුවන් ක්‍රම තුනක් අපි දන්නවා. මොනවද ඒවා? 3R නේද? අපි ඒවා 3R කියලා කියනවා. 3R එකේ මොනවද තියෙන්නේ? reduce කියලා එකක් තියෙනවා. නේද? ඊට පස්සේ reuse කියලා එකක් තියෙනවා. ඊට පස්සේ recycle කියලා. ඔයාලා මේකේ තේරුම අහන්නේ මේකේ නම ලියන්න තියෙන්නේ. ඉතින් ඔයා මේක ඉංග්‍රීසි ටර්ම් එකේ ලියුවත් ප්‍රශ්නයක් නේ එකක් නැහැ. ඉතින් අපි සිංහල ලියමු. ඒකල යනවා භාවිතය අඩු කිරීම. භාවිතය අඩු කිරීම, නැවත ප්‍රයෝජන ගැනීම, ප්‍රතිචක්‍රීකරණය. reduce කියන්නේ භාවිතය අඩු කිරීමට. reuse කියන්නේ නැවත ප්‍රයෝජන ගැනීමට. recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණයට. ඉතින් මේක තේරුම බැලුවොත් එහෙම භාවිත අඩු කරනවා කියලා කියන්නේ අපි ගාවත් තියෙන ඉලෙක්ට්‍රෝපාංගයක් අපි ඒකේ යම් ආකාරයක මොනවා හරි සුළු අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක ඉවත් කරන්නේ. අපි ඒක භාවිතා කරනවා දිගටම සුළු දේවල් කරගෙන. භාවිත අඩු කරන්න පුළුවන් අපිට ඕනේ. මේ දෙකනේ අඩු කර හැකි. මේ දෙකනේ. reuse කියලා කියන්නේ අපිට ප්‍රයෝජන ගන්න බැරිම නම් අපි ඒක කාට පරිත්‍යාග කරනවා. එහෙම නැත්නම් අපි ඒක නැවත අලෙවි කරනවා. සමහරවිට අපිට මේ මොඩල් එක ගැලපෙන්නේ අපිට මේ වර්ගය ගැලපෙන්නේ අපි එන විසි කරන්නේ අපි කාට හරි දෙනවා නොමිලේ එහෙම නැත්නම් අපි අලෙවි කරනවා රීයුස් කරනවා නැවත භාවිත කරනවා රීසයිකල් කියන්නේ මේ කිසිම දෙයක් කරන්න බැරි අපද්‍රව්‍යයක් නම් අපි ඒක ප්‍රතිචක්‍රීයකරණය කළා ආයතනෙ බාර දෙනවා ඉතින් මේ උත්තර තුන එකක් ලියුණා නම් ඉතින් තනිය වචනේ පම ලියන්න ඕන නැවත භාවිත අඩු කිරීම නැවත ප්‍රයෝජන ගැනීම එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීයකරණය කියන තුනේ එකක් ලියුණා නම් ඇති හරි 10 බලමු පරිගණකගත දත්ත සමුදා කළමනාකරන පද්ධතිවල වාසි දෙකක් ලියන්න. පරිගණකගතව අපි දත්ත සමුදා ගමනක් මුදාගන්න බවත්තා කරොත් ඒකේ තියෙන වාසි අපෙන් අහනවා. DBMS එකක් database management system එකක්. පරිගණකයක දත්ත තිබොත් තියෙන වාසි මොනවද? දැන් මේ වර්තමාන කාලේ අපේ රටේ ගොඩාක් මේ සම්බන්ධ කතා කරන මන්ත්‍රා ප්‍රායෝගිකව අපිට කතා කරනවා මේක නේද? ගොඩාක් ආයතන මේක පරිදි හදනවා මේකට විදන් ගිහින් තියෙනවා කතා කරනවා විදෙන් වැඩි කියලා කතා කරනවා නේද? ඊට පස්සේ සමාජ දත්ත මැකීම් ගැන කතා කරනවා. ඉතින් මේවා ගැටලු තියෙනවා. හැබැයි මේවා සිස්ටම් එකකට අනුව ක්‍රමයකට අනුව පවත්වාගෙන ගියොත් එහෙම අපිට වාසි උරක් තියෙනවා තියෙන වාසි. එකක් තමයි තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂමයි. පරිගණකයක දත්ත තියෙනකොට අපිට ඒක ඉක්මනට හොයාගන්න පුළුවන්. ලිඛිතව තියෙනවට වඩා. නේද? තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂමයි. ඊගාව එක තමයි අපිට පුළුවන් මේ දත්තයක පිටපතක් පහසුවෙන් තවදෙන තියාගන්න. එහෙනම් තව අපිට තියෙන වාසියක් තමයි උපස්ථ පිටපත් ලබා ගැනීම පහසුව. අපි මේක උපස්ථ කියලා කියනවා. පිටපත්. උපස්ථ පිටපත් ලබා ගැනීම පහසුව එකක් ලියාගන්න. උපස්ථ පිටපත් ලබා ගැනීම පහසුව. ඒකත් වාසියක්. තව එකක් තමයි දත්ත කපඩා කිරීම සඳහා ඉතා අඩු ඉඩක් වැය වෙන්නේ. නේද? දත්ත කපඩා කරන්න ලොකු ඉඩක් යන්නේ නැහැ නේ. දත්ත කපඩා කිරීම සඳහා අඩු ධාරිතාවක් වැය වීම. ඉතින් ඔය තුනෙන් අපි දෙකක් ලියවන නම් හරිනේ. නේද? මොනවද අපි කිව්වේ? තොරතුරු සේවය වඩා කාර්යක්ෂමයි. ඊට පස්සේ උපස්ථ පිටපත් ලබා ගැනීම පහසුයි. දත තැන්පත් කිරීමට අඩු ඉඩක් තමයි වෙන්නේ. තව එකක් ඉතින් දත සකස් කිරීම නිවැරදිව කරන්න පුළුවන්. හරි. ඔයගෙන් ඔයාලා උත්තර දෙකක් ලියවන නම් හරි. එහෙනම් අපි මේක අවසාන කරේ කතා කරලා ICT පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. බලන්න ඔයාලා උත්තරත් එක්ක මේක කලපාගෙන අපි එහෙනම් ඊගා ප්‍රශ්නය යමු. අපි බලමු ඉක්මන දෙවෙනි ප්‍රශ්නේ ගිහිල්ලා. දෙවෙනි ප්‍රශ්නේ මම මතකෙ ඉඳන් පහසු ප්‍රශ්නයක් වලින් අහලා තියෙන පාර.
හරි. ඔන්න එහෙනම් මම දෙවෙනි ප්‍රශ්නේ විවෘත කර ඕපන් කරගත්තා. මේක අහලා තියෙන්නේ ඉස්සර බැලුවා මුලින්ම මේ පරිගණක ජාල. ඒ වගේම මම හිතන්නේ අන්තර්ජාලය ක්‍රොසින් නෑ. ඊගාවට තිබුණ ක්‍රොසක් මේ පරිගණක සම්බන්ධව කතා කරනවා බහුමාධ්‍ය භාවිත පාඩමක් ඒ පාඩමෙන් සහ අවසාන තිබ්බ ICT සමාජ පාඩම ඉක්මනට මේක උත්තර ටික බලාගෙන යන්න. ඇත්තට මේ ප්‍රශ්නේ බොහොම ලේසි ප්‍රශ්නයක්. මොකද ඔයාලට උත්තර දෙනවා. බලන්න වෙන කිසිම පේපර් එකක මම හිතන්නේ මේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන පේපර් එක අපර උත්තර දෙන්නේ නැහැ. ඔයාලට මේක උත්තර දෙනවා. ඔයාලට නිවැරදිව මතක් කරලා උත්තරේ ලියන්න නැහැ තිබුණේ. අපි මේක බලාගෙන යමු. right. දෙකේ එක අහනවා A සිට D තෙක් වූ ලේබල මගින් පෙන්වා ඇති විස්තර පහ දී ඇති පද ලැයිස්තුවේ ඇති නිවැරදි පද සමග ගලපන්න. එක් එක් ලේබල ඉදිරියෙන් නිවැරදිව ගලපාගත් පදයේ අංකය ලේබල ඊතලයක් පදේ අංකය යන ආකාරයෙන් ලියා දක්වනවා. දැන් මේක ලියන්න පිළ දන්නවා. ලේබල් එකේ අංකය ලිව්වා අදාළ පදේ ලිව්වා. අපි කියලා බලමු පද ටික ඉස්සරම පද ලැයිස්තුව සමාක්ෂ කේබලය කොඇක්සියල් ප්‍රකාශ සන්තු කේබලය ශුද්ධ තරංග මොඩමය ගුවන් විදුලි තරංග රිපීටරය මංහසුරුව නොවැස්සුණු ඇඹරි යුගල කේබලය අන්ශීල්ඩ් ට්විස්ටඩ් පෙයා සමාක්ෂ කේබලය කියලා කියන්නේ අපේ ගෙදර තියෙන ටීවී එක ඇන්ටනා කේබල් එක ප්‍රකාශ සන්තු කියන්නේ අන්තර්ජාලයේ භාවිත කරන අන්තර් සමුද්‍ර කේබල් ජාලයේ මුහුදේ අර තියෙන කේබල් එක ශුද්ධ තරංග කියලා කියන්නේ චන්ද්‍රිකාවලදී භාවිත කරන තාක්ෂණයද මොඩමය කියලා කියන්නේ අංකිත සහ ප්‍රසම තරංග අතර පරිවර්තන කරන උපාංගයක් නේ ගුවන් විදුලි තරංග කියලා කියන්නේ සාමාන්‍ය ගුවන් විදුලි රූපවාහිනී සංස්ථා භාවිත කරන සංඥා විශේෂිත අමතරව උපාංගවල භාවිත කරන Bluetooth Wi-Fi වගේ දේවල් වලට රිපීටර් කියලා කියන්නේ අපි එච්චරම කතා කරන්නේ නැති එකක් සාමාන්‍යයෙන් අපේ පෙළ පොතේ ඇතුළත් එකක් නෙමෙයි මේක රිපීටර් එක කියලා කියන්නේ සංඥා හුවමාරුවේදී එක මධ්‍යස්ථානයකදී සංඥා අරගෙන ඒකේ වේගවත් බව වැඩි කරනවා ඒකේ හැකියාව වැඩි කරන උපාංගයක් මං හසුරුව කියලා කියන්නේ එකිනෙකට වෙනස් ජාල සම්බන්ධ කරන උපාංගය නොවැසුණු ඇඹරි කම්බි යුගල කියලා කියන්නේ අන්ශීල්ඩ් ට්විස්ටඩ් පෙයා කේබල් එකක් සාමාන්‍ය කෙටි දුරක දත්වමාව කරන පුළුවන් විදිහේ කේබල් එකක් නියම මාධ්‍යයක්. අපි උත්තර තෝරමු. පරිගණක ජාල දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හෝ සම්බන්ධ කිරීමට භාවිත කරයි. මොකක්ද ඒක? උත්තරේ තමයි අපි ආකරු මේ උත්තර ටික. හරි නැත්නම් මම ලියන්නම් මෙතනින් අපි උත්තරේ තමයි වෙන්නේ ළමයි මං හසුරුව. හරි උත්තරේ ලියන්නත් ඕනේ නෑ නේද? උත්තරේ තියෙනවා ඒකේ අංකයක් දාලා. ඔයාලට අංක ලියන්න පුළුවන් නේ. එහෙම දාන්නේ. ඔය ලේබල් එක පදේ අංකය. හරි. එහෙනම් මොකද උත්තරේ වෙන්නේ? මං හසුරුව 7 පරිගණක ජාල දෙකක් හරි ඊට වඩා වෙනසක සම්බන්ධ රවුටරයක් පාවිච්චි කරලා මං හසුරුව. චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී භාවිතා කරනවා සුද්ධ තරංග 3 තමයි උත්තරේ වෙන්නේ. ආලෝක පරාවර්තනය භාවිතයෙන් දත සම්ප්‍රේෂණය කරන්නේ ප්‍රකාශ තන්තු වලදී උත්තරේ 2. රූපවාහිනී ඇන්ටනා සහ ප්‍රතිසම CCTV කැමරා සම්බන්ධ කිරීමේදී භාවිතා කරනවා සමාක්ෂකයේ උත්තරේ 1. මම උත්තර වෙන්න ඕන A7 B3 C2 D1 කියලා. හරි. අපි ඊගා ප්‍රශ්නේ බලමු. ඊගාගේ උත්තර දෙනවා. පිළිසිර S1 ලේබල් කර ඇති වගන්ති සහ එක් එක් වගන්ති ස්ථානට පසු ඇති කොටු වරහන් තුල ඇති පද දෙක සලකා බලන්න. එක් එක් වගන්තිය සඳහා වගන්තියේ ලේබලයේ සහ ස්ථානට අදාළ පදය ලේබලයේ ඊතරයක් පදය අයන ආකාරයට ලියා දක්වන්න. වල් ලේබලය කියලා ලියලා P කියලා ලියලා ඊතරයක් ගහලා උත්තර ලියන්න ඕන. අපි දැන් නිවැරදි උත්තරේ මෙතෙන් අන්ලයින් කරගෙන මම උත්තර ලියන ක්‍රමය තේරෙනවා. දී ඇති අංකිත අනුරූපක ගුණාත්මක බව තීරණය කරනු ලබන්නේ ඩිජිටල් ඉමේජ් එක. පරිගණකයක නිරූපණය කරන පින්තූරයක ඉමේජ් එක ගුණාත්මක බව තීරණය කරන්නේ ළමයි මොකෙන්ද? PPM ද DPI ද? ඔව්. දී ඇති අංකිත අනුරූපක. දී ඇති අංකිත අනුරූපක. දැන් මේක කොහෙද තියෙන්නේ කියලා අපිට කියලා නැහැ. PPM ඒ කියන්නේ පරිගණකයක ගබඩා කරලා ඇති අංකිත අනුරූපක් නම් පරිගණක ගබඩා කරලා තියෙනවා නේද? අංකිත අනුරූපක් නම් අනිවාර්යෙන් පරිගණක ගබඩා කරලා තියෙන්න වෙන්න ඕන. දැන් මේකේ තියෙනවා PPM කියලා DPI තියෙනවා dots per inch. ඇත්තටම දැන් DPI කියන ඒකකේ තියෙන්නේ මේ මුද්‍රණය කරන දේවල් වල ගුණත්වයමයි. මුද්‍රණය කරලා තියෙන කරාට පස්සේ ඒක අංකිත නෙමෙයි. නේද? ඉතින් මෙතන PPM තියෙනවා. සාමාන්‍යයෙන් PPI කියලා අපි පාවිච්චි කරන එකක් තියෙන්නේ. ඒතකොට ඒකේ තියෙන්නේ PPI කියන්නේ pixel per inch කියලා. මෙතන PPM කියලා තියෙන්නේ. ඉතින් අපි ඒක තෝරගමු. මට හිතෙන්නේ මේක තෝරගන්න ඕන උත්තරේ. නමුත් මෙතන අකුරක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක තෝරගමු. pixel per inch නැත්නම් pixel කියන එකෙන් තමයි මනින්නේ මේක. මේක බලමු අපි ගැටලුවක් වේද කියන එක මාකස් මේක ලැබුණාට පස්සේ මොකද්ද මේකට කරලා තියෙන්නේ කියන එක. දැනට අපේ උත්තරය තෝරගන්න මේක. අපි ඒක බලමු.
ප්‍රාථමික වර්ණ ආකෘතිය පරිගණක තිරවල බහුලව භාවිතා කරලා ඉදාගනි. මොකක්ද ඒක? RGB නේද? පරිගණක තිරයක පෙන්වන RGB වලින් print out එක පෙන්වන CMYK. නම් උත්තරය RGB. ඊගායක හානි නොවන එක උත්තරය දෙන්නේ. සංකෝචනය. සංකෝචනයේ භාවිතයෙන් සංකෝචනය කළ JPEG සහ TIFF වැනි අනුරූප ගොනු අන්තර්ජාලයෙන් වේගවත් බා ගැනීමක් සඳහා පහසුකම් සපයයි. දැන් හානි වන සංකෝචනය සහ හානි නොවන සංකෝචන දෙකක් තියෙනවා. මේ කියන්නේ අපි ඉමේජ් එක එඩිට් කරනකොට ඒක එඩිට් කරලා සේව් කරද්දී සේව් කරන්න පුළුවන් හානි වන සංකෝචනය සහ හානි වන කියලා. හානි වන සංකෝචනය කියන්නේ මේක සේව් කරද්දී ඒකේ ගුණාත්මක භාවය අඩු වෙනවා. අඩු වෙනවා ධාරිතාව අඩු වෙනවා. දැන් සංකෝචනය කියලා කියන්නේ ධාරිතාව අඩු කළා අපි ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරද්දී හානි වන ක්‍රමයේ භාවිතා කරොත් ඒ ගුණත්වය හානි වෙනවා. හානි නොවන භාවිතා කරොත් ඒ ගුණත්වය හානි වෙන්නේ නැහැ. අපි අහන්නේ මෙතන JPEG TIFF කියන ඒවා අයිති වෙන්නේ මොන වර්ගයකටද? මේවා අයිති වෙන්නේ හානි වන වර්ගයට. එහෙනම් JPEG වලදී TIFF වලදී ගුණත්වයට හානියක් වෙනවා. හරිද? එහෙනම් ඒ තමයි අපි උත්තරගන්න උත්තරේ වෙන්නේ. right. ඊගායක. Adobe Photoshop සහ GIMP වැනි මෘදුකාංග භාවිතයෙන් අනුරූප නිර්මාණ කළ හැකි මොන අනුරූපද? වෙක්ටර් රාස්ටර් තමයි උත්තර දෙක තියෙන්නේ. Adobe Photoshop සහ GIMP කියලා කියන්නේ අපි කැමරාවෙන් ලබාගත් ඡායාරූප සංස්කරණය කරන මෘදුකාංගයක්. අපි ඒ වගේ ඒ වර්ගයට කියනවා මේ රාස්ටර් කියලා. තව ඉමේජ් එඩිට් කරන අවස්ථාවක් තියෙනවා අපි අඳිනවා ඉමේජස්. පින්තූර අපි අඳිනවා කම්පියුටර් එකේ. ඒවට කියනවා වෙක්ටර් කියලා. එහෙනම් මේක උත්තරේ රාස්ටර් කියන එක. එහෙනම් ඒ උත්තරේ මාක් කරගත්ත එක වර මේ විදියට. අපි දෙවෙනි ප්‍රශ්නේ ඊගා කොටස බලමු. තුන්වෙනි කොටස. මේක තියෙන්නේ අන්තර්ජාලය සහ සමාජයේ පාඩම. එහෙම නැත්නම් අපි කතා කරපු රන්දි මයිසිටි සමාජයේ පාඩමේ. කේසිට එන්ත් එක්කු ලේබල් මගින් පෙන්වලා ඇති විස්තර පහද දී ඇති පද ලෑස්තුවේ ඇති නිවැරදි පද හා ගලපන්න. එක ලේබල ඉදිරියෙන් නිවැරදිව ගලපාගත් පදයේ අංකය ලේබල ඉතලයක් පදයේ අංක යන ආකාරය දක්වන්න. KLMN කියලා ලේබල් හතරක් තියෙනවා. මේ වගේ විස්තර තියෙනවා. මේකට ගැලපෙන අංක ලියන්න ඕනලා. ඉස්සලා වගේ ලියුව හැකි KLM එක දාගෙන ඉරක් ගහලා දාලා පද ලියන්න ඕන. අපි පොඩ්ඩක් පද ටික බලමු. සමාජ ජාල අනිසි භාවිතය, තතු බෑම ෆිෂින් කියලා කියනවා. ලිඛිත දැස් සොරකම ප්ලැජියරිසම් කියලා කියනවා. සයිබර් අපරාධ, හසුරු කුසලතා අහෝසි වීම, අංකිත බෙදුම. අපි දැන් කියලා බලමු. තරුණ ගැහැණු ළමුන්ගේ නුසුදුසු ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සහ එවැනි දෑ බය ඉපදවීමට හෝ අවමාන තර්ජනය සඳහා භාවිතා කිරීම. threatening එහෙම නැත්නම් blackmailing නේද? තරුණ ගැහැණු ළමුන්ගේ නුසුදුසු ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින එකයි ඒවා භවතා කරලා බය කරන එක. දැන් පහුගිය කාලේ මේ වගේ වෙලා තියෙනවා ලංකාවේ නේද? ඉතින් මේකට කියන මේකට මොකද්ද මේ? මේකට අපි කියන නම මොකද්ද? කියලා යපෙන් අහන්නේ. ඔව්. මේකට අපට කියන්න පුළුවන් උත්තර මොනවද තියෙන්නේ? බලන්න 15වත් එක්ක සමාජ ජාල අනිසි භාවිතයක්ද? එහෙම නැත්නම් සයිබර් අපරාධයක්ද කියන එක මතක් කරගන්න ඕනේ. නේද? සමාජ ජාල අනිසි භාවිතයක්ද? දැන් මෙතන කියන්නේ අන්තර්ජාලයට කියලා. නේද? එහෙනම් සමාජ ජාල සම්බන්ධව ඍජුවම අපෙන් කියන්නේ නැහැ. නේද? එහෙනම් මේක ඇවිල්ලා සයිබර් අපරාධයක්. නේද? මේක සයිබර් අපරාධයක්. එහෙනම් කේට ගැලපෙන උත්තරේ තමයි 4 කියන එක. 4 එක සයිබර් අපරාධයක්. හරි දෙවෙනි එක අන් අයෙකුගේ නිර්මාණයක් තමුන්ගේ ලෙස ඉදිරිපත් කිරීම. L කියන එකනේ. අන් අයෙකුගේ නිර්මාණයක් තමුන්ගේ ලෙස ඉදිරිපත් කිරීම අපි ඒකට කියනවා මොකද්ද? ලිඛිත දැස්වරකම තුන්වෙනි එකනේ. ලිඛිත දැස්වරකම කියලා කියනවා. ඊගාවට තොරතුරු හා සංවේදී තාක්ෂණයට ප්‍රවේශ වීමේ හැකියාව ඇති අය සහ එසේ නොමැති අය අතර පවතින පරතරය. අපි ඒකට කියනවා අංකිත බෙදුම කියලා 6. N කියන එක ණයපත් තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතාකරුවන් විදුලි තැපෑල් හරහා රැවටීම. ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබා ගන්න ඊමේල් හරහා පරිශ්‍රය රවට්ටනවා. ඒකට අපි කියනවා තතු බෑම කියලා. ෆිෂින් කියලා කියන්නේ ඒ වගේ දෙයකට. තතු බෑම කියන්නේ දෙක තමයි උත්තර දෙන්නේ. හරි. K ට 4, L ට 3, M ට 6, N ට 2 තමයි උත්තර අපට ගන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඔහමයි දෙවෙනි ප්‍රශ්නේ අපි කතා කරලා අවසන් කරන්නේ. ඉතින් අපි ඊගාවට ගිහින් බලමු තුන්වෙනි ප්‍රශ්නේ උත්තර කොහොමද කතා කරන්න පුළුවන් වෙන්නේ කියන එක.